එහෙමනම් අපි තව ගැටලුවක් ඊළඟට තව තියෙනවනේ අපි දැන් අපවර්තනය නොවන එක ඒක කතා කරලෙමු ඊළඟට. දැන් මතක තියාගන්න අර ඉස්සෙල්ලා මම අර දරුවෙක් දැන් ඉල්ලුවනේ ඉස්සෙල්ලා ස්ලයිඩ් එක ඒකත් පෙන්නලා ඉන්නම්. ඉල්ලුවේ මෙන්න මෙතන. මේක ලියාගන්න බැරි වෙන්නේ නැති. මේක ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න මම දෙනවනේ මේක දැන් පොඩ්ඩක් දෙන්න මම සේව් කරලා. මෙතන මෙන්න මේ ගේන් එක ඍණ RF බෙදීම Rin ගේන් එක එන්නේ අපවර්තක වර්ධකවල. එතකොට ඒක ඔයගොල්ලෝ දැන් අවධානය කරගන්න ඕනේ. ආයේ ඒක වරද්දන්න බෑ හොඳේ. අපවර්තනය නොවන අවස්ථාවේදී ගේන් එක මීට වඩා වෙනස් ඉස්සරහට එකක් එනවා. එක ධන කියලා තමයි අපවර්තනය වන එකේදී සමීකරණ ව්‍යුත්පන්න කරනකොට අපිට එන්නේ. එහෙනම් ඔන්න ඒ ස්ලයිඩ් එකට අපි ආයෙ ආපු හොඳ ඊළඟ කොටසට යන්න කලින් මේ ගානත් අපිට හදන්නලා යන්න පුළුවනි. මේ ගානත් හදලා මෙයා උනේ. දැන් මේ සැරේ අපි ගේන් එක දෙන්නේ නැහැ නේද? මේ සැරේ අපි ගේන් එක දෙන්නේ නැහැ ඔයගලන්ට කීයද කියලා. එයි පුතාලට ගේන් එක හොයාගන්න ඕන දත්ත ටික දීලා තියෙනවා. ඒක නිසා අපි ඒ ගැටලුවත් හදලා මේ යන්නේ. මේ ගැටලුව අපි බලමු. මේකේ මොකදලා තියෙන්නේ? මේකෙදි V out තමයි ප්‍රශ්නේ අහන්නේ, right? ඔයගොල්ලන්ගේ අහනවා V out කීයද කියලා. මුලින්ම කොළ කෑල්ලක් අරගෙන කටු වැඩ වලට ඉක්මනට සර්කිට් එක චුට්ටක් සටහන් කරගන්න. බෝඩ් එකේ තියෙන එක නැති කරන්නේ. V out කියන්නේ. V out සමානයි මොකද්ද අපි සමීකරණේ? දැන් -RF ඍණ RF බෙදීම Rin වරක් Vin නේද? Vin මෙන්න සමීකරණය. V out සමානයි RF බෙදීම Rin වරක් Vin. දැන් මේකේ මම ලකුණු කරලා දෙන්නම්. මේක ඍණ අපවර්තනය වෙන තැනනේ. මේක අපවර්තනය නොවන තැන. මේ ග්‍රවුන්ඩ් එක එනම් මෙතන බිඳුවයිනේ. මෙතන වෝල්ටේජ් එක දෙන්න ඕනේ. මෙතන වෝල්ටේජ් එක දාගන්න 0.5 කියලා. නැත්තම් සුළු කරන්න බෑ. ඉන්පුට් වෝල්ටේජ් එක 0.5 ඔන්න මම දෙනවා. 0.5 කියලා ඔන්න AC එකක් දෙනවා. ඔච්චරයි දැන් දත්තයන් ටික. එතකොට සප්ලයි වෝල්ටේජ් එක ධන 15 ඍණ 15 කියලා තියෙනවා. දැන් හරි. එහෙනම් දැන් හදමු. එහෙනම් V out සමානයි RF කියන්නේ 10k නේද? 10 කිලෝ ඕම්. දෙකම කිලෝ හින්දා ඒකක වල ලොකු ගැටලුවක් නැහැ. මෙතනත් කිලෝ ඉන්පුට් එකක් කිලෝ හින්දා කෙලින්ම පොඩි ගාණක් නේ MCQ වල වගේ ප්‍රශ්නයක් හින්දා අපිට ටක් ගාලා ඔහොම දාගෙන සුල් කරතයි. V in කියන එක කොච්චරද? බිඳුවත් එක්ක භාගයයි. එහෙනම් අඩු කරත් භාගෙමනේ. එහෙනම් 0.5 කියන්නේ V in කියන එක කීයද? 2කින් එකයි. නේද? ඉන්පුට් වෝල්ටේජ් එක 2කින් එකයි. දැන් සුළු කරාම 2 5යි සමානයි 5 බෙදීම 4 1.25 වෝල්ට්. එහෙනම් ඔන්න 0.5 වර්ධනය වුණා. කොච්චරද දක්වාද? 0.5 වෝල්ටේජ් එක වර්ධනය වෙලා තිනවා වෝල්ට් 1.2 දක්වා. හොඳ වර්ධකයක්. හැබැයි මේක අපි වෙනස් කරන්න ඕනද? නෑ. මොකද 15ක් දක්වා වර්ධනය කරන්න පුළුවන්. මේකට 15ක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. එහෙනම් මේ ඉන්පුට් එක 0.5 තියාගෙන තව වැඩි කරන්න මොකද වෙනස් කරන්නේ? ගේන් එකයි හදන්නේ.
ගේන් එක හදන්න එක දැන් ප්‍රැක්ටිකලි ඔයගලන්ට කරන්න පුළුවන්ද? අපෝ පුළුවන්. ප්‍රතිරෝධ අගයන් වෙනස් කරන්න හරියද? මේක ප්‍රැක්ටිකල් එකකට ඔයගලන්ට කරලා බලන්න එනවා. විභාගයේ තියෙන ප්‍රැක්ටිකල් එක. ඔයගලන්ට කියනවා විවිධ ගේන් එක අරගෙන ඒක ඔසිලොස්කෝප් එකේ අවුට්පුට් බලන්න ඕනේ. බලලා විභාග ශාලාවේදී පරීක්ෂකට පෙන්වන්න ඕනේ මෙන්න මේ ප්‍රතිරෝධයේදී මෙන්න ගේන් එක මෙන්න අවුට්පුට් කියලා ඔසිලොස්කෝප් එකේ. ඒක අඳින්න කොළ කැලක් දෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ප්‍රතිරෝධ ඔයගොල්ලෝ මාරු කරලා ටක් ගාලා ගානක් හදලා බලලා එතන තියෙන දෙනලද ප්‍රතිරෝධය එක්ක ගේන් එක වැඩි කරලා අවුට්පුට් වේව් ෆෝම් එක වැඩි කරලා පෙන්නනවා. මේ ප්‍රායෝගික අභ්‍යාසයක් තමයි මේ කරන්න තියෙන්නේ. මේක MCQ ප්‍රශ්න වලට දෙන්න පුළුවන්. කෙලින්ම ප්‍රැක්ටිකල් එක විදිහට මේක ප්ලග් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට පුළුවන් ප්‍රොජෙක්ට් බෝඩ් එකේ ඔප් ඇම්ප් එක ගහලා මේ විදිහට ෆීඩ්බැක් ප්‍රතිරෝධයක ඉන්පුට් ප්‍රතිරෝධයක ගහලා 0.5 සිග්නල් ජෙනරේටර් එකකින් පොඩි වෝල්ටේජ් එකක් හදලා AC සයින් එකක් සයින් වේව් එකක් හදලා දුන්නන් පස්සේ ලොකු සයින් වේව් එකක් ගන්න පුළුවන් 1.2 මේකේ මේ ප්‍රතිරෝධකේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා දැන් 10k වලට වඩා වැඩි ප්‍රතිරෝධයක් දැම්මොත් මොකද වෙන්නේ? එතනගේ ලොකු වගයක් එනවා. එහෙනම් ඒක ඉන්පුට් එක වැඩි කරාම පස්සේ ලොකු වගයක් එනවා. එහෙනම් අපිට පුළුවන් RFයි Rinට සාපේක්ෂව දෙන්න වෙනස් කර කර ගේන් එක වැඩි කරගන්න. දැන් පැහැදිලි ඇති ඔයගලන්ට ඔප් ඇම්ප් වල වෙන වැඩේ. නේද? හොඳයි ඒක සටහන් කරගන්න ඇති කියලා හිතනවා. එතකොට ඒක ඔයගලන්ට අවබෝධ වුණා නම් පුතාට පුළුවන් තව සුළු කිරිලා කරලා බලන්න. හොඳයි. මම තව ඒ වගේම ඔයගලන්ට තියෙන ඉලක්කම් වෙනස් කරලා සුළු කරන්න විතරයි. මම ඒ වගේ ඔන්න තව එකක් දුන්නා. ඒකේ මොනවද දීලා තියෙන්නේ මම? ඉන්පුට් එක දීලා තියෙනවා මේ සැරේ වෝල්ට් 2යි. ඉන්පුට් එක වෝල්ට් 2යි මේක Rin 2යි RF 10යි Vout අහනවා. එහෙනම් මේ සමීකරණ අගයන් ටික ආදේශ කරලා ගන්න උත්තරේ බලන්න. 10k 2k 10k 2k කියන්නේ ගේන් එක 5යි. 5 2 10යි. වෝල්ට් 10යි නේ. කෙලිම හිතෙන් සුළු කරතේ RF කියන්නේ 10යි නම් මේක 2යි නම් 10 වේදීම 2 කියන්නේ ගේන් එක 5යි. ගේන් එක මෙයාගේ වැඩි කරාම 10යි උත්තරේ. එහෙනම් උත්තරේ 10යි. උත්තරේ 10යි වෝල්ට්. එතකොට බලන්නකෝ බහුවර්ණ ප්‍රශ්නවලදී ඔයාලන්ට හිතෙන් හදලා හරියටම බෙදෙන ගණන් ටිකක් આવුදින් කොලයක් කොනෙත් නෑ. ටක් ගාලා RF මේකෙන් බෙදුවම ගේන් එක ගත්තා. ගේන් එක ඉන්පුට් එක වැඩි කරාම උත්තරේ කිව්වා දැන් 10යි වෝල්ට්. රයිට්. එහෙනම් දැන් මම හිතන්නේ පළවෙනි දවස් දෙකේ යම් යම් සිද්ධාන්ත ටික අවබෝධ කරගෙන දැන් තුන්වෙනි දවසේ ගැටලු වලට එනකොට ඔයගලන්ට තේරෙනවා මේ කොටස අමාරු පාඩමක් නෙමෙයි. ඉතා ලේසි පාඩමක්. අපිට හරියට මේකෙන් එන විභාග ප්‍රශ්නයට උත්තර දෙන්න පුළුවන් වෙයි කියලා මේ අපිට දැන් විශ්වාසයක් ඇති වෙනවා. මේකේ එච්චර අමාරු ගණිත කර්ම නෙමෙයි තියෙන්නේ. සරල ඒවා නේද? හොඳයි ඊළඟට ඊළඟ තියෙන කොටස අපවර්තනය වන එක කතා කරලා ඒකින් එන ගැටලුනේ කතා කරේ. දැන් අපවර්තනයේ නොවන අවස්ථාව. මේ තියෙන්නේ අපවර්තනයේ නොවන වර්ධක පරිපථයක්. ඒකෙදි බලන්නකො මේ සැරේ එහෙම නෑ සුළු ගණිතයි දැන් මම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ගණිත කර්මයේදී සමහර වෙලාවට ඍණ උත්තර ගන්න පුළුවන් ඉන්පුට් එකේ වෙනස ගන්නකොට ඒ පැත්ත වැඩි වුණොදී ඍණ උත්තර එන්න පුළුවන්. ඒක නිසා හරියට අවබෝධයෙන් දැනගන්න නැත්තම් අපිට වෙන්නේ අර තාක්ෂණ වේදී දරුවන්ට කටපාඩම් කර කර තමයි ඉන්න වෙන්නේ. ඒත් තාක්ෂණ වේදී දරුවෝ ගොඩක් වෙලාවට කටපාඩම් මෙතඩ් එකකින් අයින් වෙනවා. ඒගොල්ලෝ සිද්ධාන්තය අවබෝධ කරගෙන එන උත්තරේ තමයි යන්න වෙන්නේ. මොකද ඍණ උත්තර එන්න පුළුවන් ඉන්පුට් එකේ වෙනසනේ ගන්න.
එක පැත්තක චූටි වෝල්ටේජ් එකක් ආපු ගමන් උත්තරේ මේ ධන ඍණ වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි හැමතිස්සෙම ගන්නේ එයාගේ ප්‍රශ්නය මොකද්ද මෙතන මෙන්න මේ දෙකේ වෙනස ගන්නවනේ. මේ දෙකේ වෙනස ගන්නකොට මොකද වෙන්නේ? ඍණ උත්තරයක් එන්න දුන්නොත් දැන් අපි හිතමු මේ ෆීඩ්බැක් එකක් නැති අවස්ථාව නේද? අර මම අගයන් දෙකක් දුන්නේ. ඒ වගේ අගයකදී වෙනස ගන්නකොට ඍණ උත්තරයක් ආවොත් ගේන් එක වැඩි වෙන්නේ ඒ ඍණ උත්තරෙන්. එතකොට ඍණ උත්තරයක් දෙන්න පුළුවන්. ඒක නිසා මේ සමහර මේ පන්තිවලත් ගුරුවරු මේ අර කටපාඩම් මෙතන මේ જાතියේ මේ උත්තරේ විතරමයි කියලා උගන්වනවා. ඉතින් ඒක නිසා අපේ ළමයි මැදදී ඒ වගේ සමහර ප්‍රශ්නත් අහනවා ඒවා දැනගෙන ඇවිල්ලා. ඉතින් එහෙම එපා මේ පාඩම හරියට අවබෝධ කරගත්තන් පස්සේ එන උත්තරේ මොකක් වුණත් කමන්නේ නැහැ. ඊළඟට අපි යමු අපවර්තනයේ නොවන වර්ධක පරිපථයක ගැටලුවක් විසඳන්න. එතනදිත් ඔයගොල්ලෝ බලන්න පරිපථය හදලා තින්නේ අපවර්තනය වෙන්නේ නැති ඉන්පුට් එක දීලා තින්නේ. මේ තමයි v in එක. මේ v in එක දීලා තියෙන්නේ අපවර්තනයේ නොවන අග්‍රේඩ්. ධන අග්‍රේඩ් නේ දීලා නේද? එතකොට මේ අපවර්තනය වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ තරංගයේ හැඩය බලන්නකො ඍණ පැත්තේ තමයි තරංගේ පටන් අරගන්න කොටස ඉන් කළා තියෙන්නේ. එහෙනම් අවුට්පුට් එකත් වර්ධනයක් වෙලා විතරයි තියෙන්නේ. වර්ධනයක් වෙලා විතරයි පැත්ත මාරු වෙලා නැහැ. හරිද? එහෙනම් එතකොට අපි කියනවා අපවර්තනය නොවන වර්ධක පරිපථයක් කියලා තමයි අපි එතකොට කියන්නේ. එතකොට මේකටත් අපි මොනවද යොදන්නේ? ස්වර්ණමය නීති යොදලා තමයි මේක ඔප්පු කරගන්න තියෙන්නේ. මේකටත් අපි මොකද කරන්නේ? ස්වර්ණමය නීතිය යොදමු. හරිද? එහෙනම් අපි යමු සුළු කරන තැනට. ඔයගලන්ට මේක ස්ලයිඩ් එක මාරු කරන් පස්සේ මේක නැති නිසා අපිට ඉස්සෙල්ලා වගේම ඕන වෙනවා. මේ දාගත්ත අකුණු ටික. VS නම් ඕන වෙන්නේ නැහැ. එතන V ධන V ඍණ, මෙතන VN, මෙතන V out එක. නේද? V out එක. ওই ටිකත් එක්ක සමීකරණය ගොඩනගින්න. එහෙනම් ඊළඟට යන්න. හොඳයි මේකේ සම්පූර්ණ සුළු කිරීම එක ස්ලයිඩ් එකකට දාගත්තා නැත්නම් පැහැදිලි කිරීමේදී ගැටලුවක් ඉඳ. මෙතෙන්දී අරන් තින්නේ පළවෙනි නේද ස්වර්ණමය නීතිය මොකද වෙලා තින්නේ අධික සම්පාදනයක් තියෙන හින්දා මෙයාගේ මෙයා අඩු කරාම නේද වෝල්ටීයතා දෙකේ වෙනස බිඳුවයි කියලා කියනවා. ඒතර මේ ඍණ වීම මේ පැත්තට දැම්මෙන් පස්සේ මොකද වෙන්නේ මේ වෝල්ටීයතා දෙක සමාන වෙනවා. ඒතර වෝල්ටීයතා දෙක සමාන වෙනවා මේ සමීකරණය අනුව. එතකොට v ධන එකයි v in එකයි සමාන වෙනවා. එතකොට v ධන v in v ඍණ ඔක්කොම සමානයි කියලා ඒ ගෝල්ඩන් රූල් එකෙන් අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ ස්වර්ණමය දෙවනි නීතිය අනුව මොකද වෙන්නේ? එකම ධාරාවක් තමයි R in සහ RF හරහා කලන්නේ මේ පරිපථයට අනුව. එතකොට ඉස්සෙල්ලා වගේ මොකද කරන්නේ අපි මේකට දානවා ධාරාවන් සමාන නම් ධාරාවන් හොයන්න සමීකරණ දෙකක් ලියනවා ප්‍රතිරෝධ දෙකට වෙන වෙනවා. ඒතර මේ තියෙන්නේ ෆීඩ්බැක් ප්‍රතිරෝධයට ලියපු සමීකරණය. මේ තියෙන්නේ R int ලියපු සමීකරණය. මේ දෙක ධාරාවන් මේ ධාරාව මේ අනිත් ධාරාව. ඉතින් මේ දෙක සමානයි හින්දා සමාන ලකුණකින් සමාන කරනවා. ඊට පස්සේ අර වගේම මොකද කරන්නේ හරස් ගුණිතය දාගෙන සුළු කරනවා. හරස් ගුණිතය දාලා සුළු කරාට පස්සේ මේ විදිහට සුළු වෙලා සමීකරණ එනවා. ඒතර මෙතනින් පස්සේ මේක අපිට මෙතනට ගන්න වෙනවා. ඊට පස්සේ මෙතන ඒත් ඔක්කොම තියෙන ගණිතයමයි මේ තියෙන්නේ. මේ හරස් ගුණිතෙන් අරගෙන භාග ගාණක් විදිහට සුළු කරන් පස්සේ මොකද වෙන්නේ මෙතන v in මෙතන v
in මේ පැත්තේ ඉඳන් v in නැති කරන්න මේ v in වලින් බෙදලා දානවා. එතකොට මොකද වෙන්නේ? මෙතන එක වෙනවා. එතකොට මෙතනින් ඉතුරු වෙනවා r in ඉතුරු වෙනවා. එතකොට ඒ ගණිතය. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ v මෙතන v in වලින් බෙදෙනවා. right? එතකොට දෙපැත්තම v in වලින් බෙදුවෙන් පස්සේ මෙතන එක වුණා, මෙතන v in නැති වුණා, මෙතනට v in ආවා. නේද? v in වලින් සමීකරණය දෙපැත්තම බෙදලා තමයි මේ පියවරේ අරන් තියෙන්නේ. එතකොට ඒකෙන් තමයි මෙතන v බිඳුවට, ඒ කියන්නේ v out එක පැත්තට v in ආවේ. එතකොට මෙතන එනවා v out බෙදීම v in කියන්නේ අපි දන්නවා දැන් ගේන් එක තමයි. නේද? ප්‍රතිදාන වෝල්ටීයතාවයේ ප්‍රධාන වෝල්ටීයතාවයෙන් බෙදුවම ඒකට කියන්නේ ගේන් එකනේ. එහෙනම් ගේන් එක සමාන වෙනවා 1 ධන r ධන r int. එතකොට මේක තමයි මෙන්න මේ ටික තමයි අපිට ගේන් එකට ගන්නේ අපවර්තනය නොවන අවස්ථාවේදී. මේ තියෙන්නේ ඒක තමයි මේ හදලා තියෙන්නේ. එහෙනම් 1 ධන rf ධන r int තමයි අපවර්තනය නොවන අවස්ථාවේ ගේන් එක. අපිට මේක යොදාගෙන අපවර්තනය නොවන අවස්ථාවේදී ගැටලුව හදන්න පුළුවන්. එතකොට පුතාලට මතක තියාගන්න දැන් සමීකරණ දෙකක් තියෙනවා. ඇයි අවස්ථා දෙකේදී ගේන් එක හොයන සමීකරණේ වෙනස්. අපවර්තනය වෙන එකේදී අපි දන්නවා RF බෙදීම R ඉන්ම තමයි. හැබැයි ඍණ ලකුණක් ඉස්සරහා තියෙනවා. එතකොට හැමතිස්සෙම වෝල්ටීයතාවය නේද? ධන උත්තරයක් වුණොත් නේද අර අපේ සවිශිකගේ ප්‍රශ්නේ වගේ ඍණ උත්තරම එන්න පුළුවන්. නමුත් වෝල්ටේජ් ඩිෆරන්ස් එකක් ගන්න වෙලාවේදී නේද වෝල්ටේජ් ඩිෆරන්ස් එකක් ගන්න ගණිතයට අනුව මෙතනට ඍණ අවස්ථාවක් පැමිණියොත් ඍණයි ධන වෙලා උත්තරේ ධන වෙන්නත් පුළුවන්. හරිද? ඒක නිසා අපිට එහෙම අර ගණිතයේ સિદ્ધාන්තයේට තියෙන හින්දා ඍණයි ධන කියලා එහෙම නෑම කියන්න බෑ. නමුත් බහුතරේ ගොඩක් වෙලාවල් වලට ඔය ඍණ උත්තරයක් තමයි එන්නේ. එතකොට මෙතනදී ගොඩක් වෙලාවට ධන උත්තර ඔයගලන්ට එන්න පුළුවන්. මොකද මෙතන මේ ගේන් එකේ වැඩි වෙන්නේ හිමසම ගේන් එකේ ඉඳ ගේන් එකේ නෑ ධන ඍණ අවස්ථාවක්. ඒ හින්දා අනිත් පැත්ත ඍණ නුනොත් උත්තරේ ධන උත්තරයක් එන්න පුළුවන්. එහෙම නිකන් ආසන්න වශයෙන් මේ ඔය විභාගයකට මතක තියාගන්න කමන්නේ. නමුත් ඒක ඔයගලන්ට පාඩුයි වැඩක් කරන වෙලාවේදී සහ දැන් මේ ගොඩක් වෙලාවට මේ මට්ටමින් ඉවරයි උසස් පෙළදී. උසස් පෙළ වැඩි ගැඹුරට යන්නේ නැහැ. ඔප්පැම්ප් එක නේද වේව් ෆෝම් එකක් වගේ බලා ගන්න තමයි ප්‍රැක්ටිකල් එක එන්නේ. එතකොට උසස් පෙළදී මේක නිකන් උඩින් ඔයගොල්ලෝ සලකා බලාගෙන යන්නේ. මොකද විශ්වවිද්‍යාලයට ගියන් පස්සේ ඔයගොල්ලෝ නේද මේ ඉලෙක්ට්‍රොනික සහ විදුලි ඉලෙක්ට්‍රොනික පැත්ත නම් උසස් පෙළ ඔයගොල්ලන්ගේ මේ විශ්වවිද්‍යාලයේ ඔයගොල්ලෝ උපාධියට තෝරගන්නේ ඔයගොල්ලෝ මේ සම්බන්ධයෙන් විවිධ පරීක්ෂණ කරනවා. අනිත් මේ එතකොට IC වල ස්ට්‍රක්චර් එක කරනවා. ඒ කියන්නේ අභ්‍යන්තර ව්‍යුහය බව අන්න ඉගෙන ගන්න සමහර උපාධි පාඨමාලාවල. එතකොට IC හදන්න තියෙනවා. ඒක නිසා අභ්‍යන්තර ව්‍යුහයන් පව ඉගෙන ගන්න. නමුත් උසස් පෙළ පන්තියේදී මොකද වෙන්නේ? මේ වසර දෙක සිලබස් එක හදලා තියෙන්නේ සිවිල් උගන්වලා, මෙකැනිකල් උගන්වලා, ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි උගන්වලා, වාහනෙත් උගන්වලා, බිම් මැරමත් උගන්වලා, ඩ්‍රොයින් උගන්වලා, ඉලෙක්ට්‍රිකල් උගන්වලා සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රොනික උගන්වලා අවුරුදු දෙකකදී පීරියඩ් 300 600කදී කාලච්ඡේද 600කදී. ඒ කියන්නේ මොනවා 600ද? විනාඩි 45 600කදී තමයි මේ සම්පූර්ණ විෂය නිර්දේශය දෙන්නේ. ඉතින් අපිට දන්නවා ඒක එතකොට විෂය නිර්දේශයේ ගැඹුර. ඒ වුණාට සමහර වෙලාවට මේ ගැඹුර ඉතාම පැහැදිලි විෂය නිර්දේශය තිබිද්දී අපේ සමහර ගුරුවරු ඒ ගුරුවරයාට විශේෂිත වෙච්ච කොටස ඉතාම ගැඹුරු ළමයින්ට උගන්වලා ළමයින්ව අමාරුයි දානවා කියන්නේ සිලබස් එක කවර් කරගන්න වෙලාව නැති කරගන්නවා. ඒක නිසා ඔයගොල්ලෝ එහෙම අහුවෙන්න එපා. මොකද සමහර ගුරුවරු එකම පාඩමක් මාස 6ක් කරොත් මේක සම්පූර්ණයෙන් බැලන්ස් කරන්න බැහැ. මේක තියෙන්නේ ඔයගොල්ලන්ගේ සිලබස් එක තියෙන්නේ උඩින්. ඔප්පැම්ප් වල තියෙන්නේ මේ මට්ටම. ට්‍රාන්සිස්ටර් වල තියෙන්නේ අපි කතා කරපු මට්ටම. නේද? ඩයෝඩ් වල තියෙන්නේ අපි කතා කරපු මට්ටම. බිම් වෙන මේ තියෙන්නේ ඔයගොල්ලන්ට ලෙවල් එකක් ගන්න පුළුවන් මට්ටම තමයි බිම් වෙන මේ තියෙන්නේ. නේද? වාහනේ තියෙන්නේ පද්ධති ටිකේ ක්‍රියාකාරීත්වය ඉගෙන ගන්න තියෙන්නේ. නේද? එතකොට නමුත් බාසුන්දෑ කෙනෙක් දැනුම ඊට වඩා ගොඩක් එහා. ඉතින් එතනට ඔයගොල්ලෝ එන්නේ නැහැ. එතකොට ඒක නිසා වසර දෙකක විෂය නිර්දේශයේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න විදිය පවා ඔයගොල්ලෝ දැනගෙන තමයි මේක තරගකාරී විභාගයකින්ද එක ලකුණක් එහෙට මෙහෙන්නොත් ඔයගොල්ලෝ නෙමෙයි විශ්වවිද්‍යාලයට යන්නේ ඔයගොල්ලෝගේ යාළුවා. ඒක නිසා මේකේ තියෙනවා යම්
තරගයක්. ඒක නිසා හොඳම දේ තමයි සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කරගෙන විභාගයට යන්නේ. එතකොට ප්‍රශ්න පත්‍ර පහුගිය අවුරුදු 5න් බැලුවත් තියෙන්නේ හැමදාම ඔයගොල්ලන්ට උත්තර දෙන්න පුළුවන් උඩ මට්ටමේ ප්‍රශ්න තියෙනවා. මහා ගැඹුරු ප්‍රශ්න නෑ. ඒක නිසා විෂය නිර්දේශය ආවරණය කරගන්න දැන් තව මාස කල් ගියා වගේ අදහසක් තියෙනවා විභාගේ. ඉතින් ඒක ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට ගොඩක් සතුටු කාරණයක් සමහර ළමයින්ට එපා වෙනවා. තවත් මාසයක් මේකේ කරදරයක් කියලා හිතන ළමයිත් ඉන්නවා. ඉතින් සමහර ළමයින්ට නේද එහෙම හොර හිටු ළමයින්ට මේක හරි ෂෝක් ආරංචියක්. තව මාසයක් තියෙනවා සූදානම් වෙන්න. එහෙමනම් ඒත් අපි එහෙම කරන්නේ අපි අර විදිහටම කාලයේදී ඉවර කරමු. ඒක වැඩි මාසෙ තව වැඩිපුර ටිකක් කියන්නේ ආයි මොළේ ඉඳන් ප්‍රශ්න ටිකක් වගේ සාකච්ඡා කරන්න බලමු අපේ ටාගට් එකට අපි යමු. හොඳයි. එතකොට ඔන්න අපි මේකේ සමීකරණේ කතා කරලා ඉවර වෙලා තමයි ඔයගොල්ලොත් එක්ක ටිකක් කතා කර කර හිටියේ. ප්‍රශ්න පත්‍රය ගැන දැන් අපි ඊළඟ කොටසට යමු බලමු. හොඳයි. මේක සරල ප්‍රශ්නයක්. මේ රටාව තමයි මේ විභාගෙදී ප්‍රශ්නයක් දෙන රටාව. එතකොට රචනා ප්‍රශ්න පත්‍රයක් ප්‍රශ්නයක් આવොත් මේ වගේ කොටස් කීපයක් තමයි හම්බෙන්නේ. හැබැයි ප්‍රශ්නේ හම්බෙන්නේ ගොඩක් සරල මට්ටමේ ප්‍රශ්නයක් හම්බෙන්නේ. ඔප්පෑම් මට්ටමේ දැන් මේ සැරේදී තවත් ඔයගලන්ට විභාගයේ යම් සාධාරණයක් ඉෂ්ට වෙනවා. අන්තිම පාඩම් වලින් ප්‍රශ්න එන ඒවා ගොඩක් ගැඹුරු ප්‍රශ්න නෙමෙයි එන්නේ. ඒක නිසා තවත් හොඳ එකක් ඔයගලන්ට තියෙනවා විශේෂ ආවරණය කරපු ළමයින්ට. හොඳයි මේ ප්‍රශ්නේ බලන්නකො. මේකේ අහලා තියෙන ප්‍රශ්න වලට අපි උත්තර දෙන්න උත්සාහ කරමු. රූපේ දක්වා ඇත්තේ කාරකාත්මක වර්ධකයක භාවිත අවස්ථාවකදී එහි R in කිලෝ ඕම් එකයි පින්තූරයක් ඇඳලා ලකුණු කරන්න මේ පින්තූරේ කිලෝ ඕම් එක දාගන්න එතනට RF 20යි. දැන් ඕක දකින්නකොටම RF 20යි. දැන් මේ අපවර්තනය වන අවස්ථාවක් නෙවෙයි තියෙන්නේ. අපවර්තනය වන අවස්ථාව කියන්නේ අපි දන්නවා ගේන් එක කියන්නේ RF බෙදීම RE. ඉතින් ඕගොල්ලන්ට ගේන් එක දැන් 20 බෙදීම එක. ගේන් එක 20යි. ඉන්පුට් වෝල්ටේජ් එක 300 මිලිවෝල්ට්. එහෙනම් 300 වැඩි කිරීම 20. ගානේ පළවෙනි කොටස හිතෙන් හදලා ඉවරයි නේ. ගානේ පළවෙනි කොටස දැන් හිතෙන් හදලා ඉවරයි. ඒ අවබෝධයක් තියෙනවා අපිට. RF දන්නවා, RN දන්නවා, ගේන් එක ටක් ගාලා හැදුවා 20 බෙදීම එක 20යි. 20 වැඩි කිරීම 300. අවුට්පුට් වෝල්ටේජ් එක දැන් ඔයගොල්ලන්ට කියයි. එතකොට මිලිවෝල්ට් වෝල්ට් කරලා හදාගන්න විතරයි ඔයගොල්ලන්ට දැන් තියෙන්නේ. රයිට්. අපි දන්නේ නම් ප්‍රශ්න වල ඔයගොල්ලෝ දැන් ගාන කියවනකොටම හිතෙන් යම් සුළු කිරීමක් ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් වුණා. මේක අවබෝධයෙන් දැනගත්ත හින්දා. ඊට පස්සේ කියනවා මේක උච්ච මිලිවෝල්ට් 300 වෝල්ට් එක ප්‍රදානය කරලා මේව පරිපථයේ කුමන වර්ගයකටද? වර්ග දෙකයි තියෙන්නේ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ඉන්පුට් එක දීපු තැන මොකද්ද? අපවර්තනය වන තැන දීලා තියෙන්නේ. එහෙනම් මේක අපවර්තක වර්ගයේ වර්ධකයක්. එහෙනම් ඒකට උත්තර ලියගන්න. පළවෙනි උත්තරේ අපවර්තක වර්ගයේ වර්ධකයක්. මෙම පරිපථයේ වෝල්ටීයතාලාභයේ ගණනය කරන්න. දාන්න සමීකරණය ගන්න උත්තරේ. හරි. දැන් හදන්න පියවරෙන් පියවර හදන්න.
හොඳයි හතරවෙනි කොටසට මේ ප්‍රස්ථාරයක් අඳින්න කියන්නේ තරංග දෙක අඳින්න ඕනේ. එහෙනම් මෙහෙම අපි එකම එකේ අඳින්න කියලා කියන්නේ. එහෙනම් ඉන්පුට් එකට ඔහොම එකක් ඇඳලා ඒක තියා යටට ගහගෙන අවුට්පුට් එක කොහොම තැනක අඳිමු. එතකොට ඉන්පුට් තරංගය අපිට දීලා තියෙන එකනේ. මෙන්න මේ අතර දීලා තියෙනවා. දැන් මේක අපවර්තනය වෙනවනේ. අපවර්තනය වෙනවා. කොච්චරද අපවර්තනය වෙන්නේ? ඍණ 6ට යන්නේ. එහෙනම් ඍණ පැත්තේ යනවා මේක 6ටනේ. ඍණ පැත්තේ 6ට යන්න පුළුවන්ද? ඍණ පැත්තේ 6ට යන්න පුළුවන්. එහෙනම් පැත්ත මාරු වෙනවා. පැත්ත මාරු වෙලා ඍණ 6ට ගියා. ඊට පස්සේ ධන 6ට ගියා. ඔන්න ඔහොම එකක් තමයි අවුට්පුට් තරංගය. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේකයි එකම රේඛාවේ තියෙන්නේ. දැන් මම හිතුවේ මේක ඇදයිනේ. ඇද වෙන්න බෑ. මේ තනි සරල රේඛාවේ. මෙතනට වෙන්න ඕනේ. අපි ඒක තව පොඩ්ඩක් හදන්න උත්සාහ කරමු. ඔන්න ඔහොම. තියෙන්නේ මේ දෙන්න එකම සරල රේඛාවක ඉන්න අඳින්න ඕනේ. එකම ප්‍රස්ථාරේ බලාපොරොත්තු වෙනවා කියන්නේ ඒකයි. හරිද? ඔන්න ඔහොම එකම ලයින් එකේ එන්න ඕනේ. එක කොට්ටු ප්‍රස්ථාර කොලයකට නැත්නම් කඩ රේඛා ඇඳලා අඳින්න එකම තැනක අඳිනකොට මේ නේද කාලයක්ෂයේ හරියටම එකම තැනින් මේ දෙන්න කැපෙන්න ඕනේ උස විතරනේ වැඩි වෙන්න ඕනේ එතකොට වර්ධනය වෙලා කියලා පේන්නේ ඒ විදිහට උස වැඩි කරලා පටු කරලා අඳින්න එතකොට හරි මේ ඊළඟට පස්වෙනි කොටසේදී තව පාරක් සුළු කරන්න RF වලගේ 100 කිලෝම් කරනලු. මෙතනට එනාගේ 100 දානවා. එතකොට මොකද වෙන්නේ? අරක වෙනස් කරන්නේ නැහැ. R වගේ නොනස් වෙනවනේ. එහෙනම් මොකද වෙන්නේ? දැන් ගේන් එක සුළු කරාම 100 වෙනවනේ. ගේන් එක කීය වෙනවද? ඍණ 100 වෙනව නේද? ගේන් එක ඍණ 100 වෙනවා. එහෙනම් ගේන් එක ඍණ 100 වෙන හින්දා දැන් මේ සැරේ මොකද වෙන්නේ? මේ සැරේ අවුට්පුට් එක වැඩි වෙනවා. එහෙනම් මේ සැරේ එන අවුට්පුට් එක හදන්න ගන්න. දැන් ගේන් එක නම් දෙවෙනි පාර 100යි. ඍණ 100යි. හරි? RF අගේ R in ගෙන් බෙදුවාම එන්නේ. එතකොට මෙතෙන්ට දානවා ඒ අගේ නේ. ඍණ 100 මෙතෙන්ට දාන්න. ඍණ 100 මෙතෙන්ට දාලා සුළු කරන්න. එතකොට මොකද වෙන්නේ? බිංදු එතකොට 30යි වෝල්ට් වෙනවා නේ. ඍණ 30යි වෝල්ට් කියලා එනවා. ඒ වුණාට දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද මං අහන ප්‍රශ්නේ? වර්ධනය වෙනවද මේ ගානට? නෑ. වර්ධනය වෙන්නේ කොයි ගානටද? උඩරිම ඍණ තියෙන්නේ 15. එහෙනම් ඍණ 15 වෙන් නවතිනවා. ගාන හැදුවට 30 ආවට 15 මේක නවතිනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒක හැදුවට පස්සේ ඊළඟ අවස්ථාව කියන්නේ ආයි තරංගය අඳින්න කියලා. ආයි තරංගය අඳිනකොට ඔයගොල්ලන්ට පොඩි වෙනස්කමක් කරන්න වෙනවා. ආයි තරංගය අඳිනකොට පොඩි වෙනස්කමක් කරන්න වෙනවා. මෙන්න මෙහෙමයි ඒ අවුට්පුට් තරංගය අඳින්න වෙන්නේ අපිට. මේ විදිහට ඇඳොත් 30ට එන්න ගියාට මෙන්න මෙතනින් අපි 15 නම් මෙතන ඍණ 15 නම් මෙන්න මේ අතර තරංගය නතර වෙනවා. දැන් ඒක ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම අතර පෙන්නන්න. මේක යනවා 30ට යන්න වගේ ගිහිල්ලා 30ට යන්නේ නැහැ 15 නවතිනවා. ඊට පස්සේ ඔහොම එනවා. ආයෙ ඍණ පැත්තේ මෙහෙම යන්න ගිහිල්ලා යන්නේ නැහැ මෙහෙම යනවා. මෙන්න මේ වගේ හැඩයක් තමයි එතකොට එන්නේ. ඔන්න ඔහොම වගේ එන්නේ. එතකොට මෙන්න මෙහෙම මේක කඩ රේඛාවකින් ඇඳ ගන්න පුළුවන් වුණොත් ඔක 30ට යන්න වගේ යනවා. නමුත් මේ හරිය කපා හරිය. මේ හරිය නැහැ. ඒක නිසා අපි මේ ටික අඳින්නේ නැහැ. 15 නතර වෙනවා. එතකොට ඒ විදිහට තමයි ඒ ගැටලුව නිරාකරණය වෙන්නේ. ඊළඟ පුතාලට තියෙනවා තව ගැටලුවක් හදන්න. එතකොට ඒකට එන්නේ අපවර්තනය වෙන අවස්ථාව නෙමෙයි අපවර්තනය නොවන අවස්ථාවේ ගැටලුවක්. ඔන්න ඔයගොල්ලන්ට තනියෙන් හදන්න පුළුවන්.
මම මේ ජාතියම ගැටලුවක් තියෙන්නේ. ඊට පස්සේ අපිට ඊළඟ දවසේ මම පහුගිය විභාග ප්‍රශ්න අවුරුදු 5 කෙලින්ම ඔක්කොම ටික ගන්නේ අවුරුදු 5ෙම තියෙන ඔප්පෑම් ප්‍රශ්න ටික විතරක් එකතු කරලා ගන්නවා. අරගෙන ඉවරලා අපි ඊළඟ දවසේ එහෙම සාකච්ඡා කරනවා. එතකොට ඊළඟට පන්තිය හෙට පන්තියේදී අපි යාන්ත්‍රික කොටසක් කතා කරමු. දවසක් කරලා ඒක කතා කරමු. ඊට පස්සේ අපිට පේපර් එකට කල් තියෙනවනේ. පේපර් එක අපි 30 වෙනිදා වගේ කරමු. 31 වෙනි මාස ඉවර වෙන්නේ. හෙටම යාන්ත්‍රික ප්‍රශ්න ටික හෝ සිවිල් හෝ කරන්නේ. ඊළඟ දවසේ එතකොට හෙට යාන්ත්‍රික නැත්තම් සිවිල් කරලා ඊළඟ දවසේ ආය යාන්ත්‍රික කරලා ඊට පස්සේ මේකේ විභාග ප්‍රශ්න ටික කරමු. එතකොට ඔප්පෑම් ටික හරියනවා. පුතාලට ඊළඟට ප්‍රශ්නේ තනියෙන් කරන්න. එතකොට මේක මේ අපවර්තනය නොවන එකක් මේක. මේ ධන අග්‍රයට තමයි ඉන්පුට් එක දීලා තියෙන්නේ. එතකොට අර විදිහේම ප්‍රශ්න ටිකක් තමයි අහන්නේ. එතකොට මේක ගේන් එක හොයන සමීකරණය තමයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. එක ධන RF විදීම Rin කියලා එයි. එතකොට මෙතන වුණත් ඒක අපිට මේ හදාගන්න පුළුවන් වෙනවා. මේ 20 බෙදීම එක කියන්නේ එතකොට 20 ධනය කියන්නේ ගේන් එක 21යි. ගේන් එක 21යි සුළු කිරීම ලේසියි. එමුන ඒක ඔයගොල්ලන්ට කියලා අපි ඊළඟට මොකද බලමු. එතකොට අද දවසේ අපේ එතකොට දේශනය අවසන් වෙනවා. එහෙනම් බොහොම ස්තුතියි අද දවසේ ඔයගොල්ලෝ හිටියා ගොඩ දෙනෙක්. හැබැයි 20 දෙනෙක් හිටලා 16 දෙනෙක් තමයි පන්ති ඉවර කරන්න හිටියේ. අනිත් අය මගදී යනවා. පොරු ටිකක් සෙට් වෙලාද කොහෙද? ඉතින් අපි ඊළඟ දවසේ නම්